සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේලෝ යතහා ඒක ඝනෝ වාතේන න සමීරති එවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි සෑම දිනකම හිමිදිරි පාන්දර ඔබේ සිත් සනසන්න හිරු රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. හිමිදිරි පාන්දර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයට දෙසවන් යොමුකොට ආරම්භ කරන්නට පුළුවනි නම් එය තමන්ගේ ජීවිතයට ලැබෙන වටිනා අවස්ථාවක් හැටියටයි සැලකිය යුතු වෙන්නේ. අද ධර්මානුශාසනාව සඳහා තෝරගත්තේ බෞද්ධයාගේ අත්පොත ධම්මපදයේ සඳහන් ගාථා දේශනාවක්. ධම්මපදයේ පණ්ඩිත වග්ගයට අයිති ගාථා දේශනාවක් තමයි අපි ප්‍රථම කොට සජ්ජායනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සේලෝ යතහා ඒක ඝනෝ වාතේන න සමීරති එවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. මේ ගාථා දේශනාව සිදු කරන්නට හේතු වෙච්ච ප්‍රධාන නිධාන කතාවක් තියෙනවා. මෑත් අහලා තියෙනවා ගෞතම සම්බුද්ධ ශාසනයේ වැඩ හිටියා ලකුණ්ඨක භද්දිය කියලා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ මිටි ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේගේ මේ මිටිකම නිසා ශරීරයෙන් කුඩා ස්වභාවයක් තියෙන නිසා අන් සාමණේර පොඩි හාමුදුරුවරු මේ මහරහතන් වහන්සේට නිතර විහිළු කළා. ලකුණ්ඨක භද්දිය හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා විහිළු කරනවා, කන් වලින් මිරිකනවා. මේ විදියට නිතරම විහිළුවට අරගෙන කොට නිසා නිතර විවිධ වචන කියමින් ඔවුන්ගේ විනෝදයේ පිණිස හේතු වන චරිතයක් බවට පත් කරගත්තා. අද අපේ සමාජය තුලත් සමහර උදවිය සමහර දරුවෝ ඒ විදියට විහිළුවට ගන්න අය ඉන්නවා. ඉතින් මේ පුංචි ස්වාමින් වහන්සේලා දන්නේ නැහැ ලකුණ්ඨක භද්දිය හාමුදුරුවෝ රහත් ඵලයට පත් වෙලා කියලා. ඒ අය බලන්නේ උන්වහන්සේ කොටයි, ඒ නිසා විහිළුවට ලක් කරමින් ඒ අය විනෝද වෙනවා. හැබැයි කිසිම දවසක ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලා කෙරෙහි තරහක් ඇති කරගත්තේ නැහැ. අනෙකුත් භික්ෂුන් වහන්සේලාටත් දකින්න ලැබෙනවා මේ පුංචි ස්වාමින් වහන්සේලා ලකුණ්ඨක භද්දිය හාමුදුරුවන්ට විහිළු කරනවා. හැබැයි කිසිම දවසක ලකුණ්ඨක භද්දිය හාමුදුරුවෝ දොස් කියන්නේ, බනින්නේ, ඒ වගේම ද්වේෂයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් දවසක් ධම්සභා මණ්ඩපයේදී මේ ලකුණ්ඨක භද්දිය හාමුදුරුවන්ගේ ඉවසීම පිළිබඳව භික්ෂූන් වහන්සේලා කතා කර හිටියා.
බලන්න මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවරු මෙච්චර විහිළු කරද්දිත් කිසිම දවසක කේන්ති ගන්නෙ නැහැ. කිසිම දවසක තරහක් ඇති කරගන්නේ නැහැ. ඒක මහ පුදුමයි කියලා භික්ෂුන් වහන්සේලා අතරේ කතාවක් ඇති වුණා. මේ කතාව ඇති වුණාම බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා. සවැත් නුවර ජේතවනාරාමේදී මේ සිද්ධිය සිදු වුණේ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා විමසනවා ඔබ වහන්සේලා මං මෙතනට එන්නේ ඉස්සෙල්ලා මොනවා ගැනද කතා කර හිටියේ? භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා බුදුහාමුදුරුවනේ මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවරු හරියට විහිළු කරනවා. හැබැයි බුදුහාමුදුරුවනේ කිසිම දවසක මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ කේන්ති ගත්තේ නැහැ. තරහ ඇති කරගත්තේ නැහැ. ඒ ඉවසීම හරි පුදුමයි කියලා අපි මේ කතා වුණේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ ගැන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහසඟරුවනට සේලෝ යතහා ඒක ඝනෝ වාතේන න සමීරති උපමාවක් භාවිතා කරනවා බුදුරජාණන් වහන්සේ යම්කිසි ඒක ඝන පර්වතයක් ඒක ඝන කියලා කියන්නේ පින්වත්නි බොල් නොවුණු සමහර පර්වත තියෙනවා සමහර ගල් තියෙනවා ඒවා බොල් ඒක ඝන පර්වත කියලා කියන්නේ තනිකරම ශක්තිමත් කාටවත් පලන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ සේලෝ යතහ ඒක ඝනෝ ඒක ඝන පර්වතයක් වාතේන න සමීරති සතර දිසාවෙන් මහා සුළඟක් හමා ආවත් සතර දිසාවෙන් මොනතරම් වාතය හැමුවත් න සමීරති කිසිම වෙලාවක කම්පා වෙන්නේ නැහැ. හෙල වෙන්නේ නැහැ. පෙරලෙන්නේ නැහැ. ඒවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. අන්න ඒ වගේ තමයි මහණෙනි සසරින් එතර වෙච්ච සියලු කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලා පණ්ඩිත උතුමන් වහන්සේලා නින්දා ප්‍රශංසා ආදී කරුණු කාරණා ඉදිරියේදී කිසිම විටක කම්පා වෙන්නේ නැහැ. එතකොට බලන්න ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ තමන්ට මොනතරම් නින්දා කළත් තමන්ව මොනතරම් විහිළුවට ලක් කළත් කිසිම වෙලාවක කම්පා වුණේ නැහැ. කම්පා වෙනවනම් ඒ කම්පා වෙන්නේ පින්වත්නි දුර්වල චරිත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියලා. මේ ලෝකයේ ජීවත් වෙන ඔබට අපට රටට ලොවට කාටත් අනිවාර්යයෙන්ම ජීවිත ගමනේදී මුහුණ පාන්න සිදුවන ධර්මතා තමයි මේ අෂ්ටලෝක ධර්ම හෙවත් අටලෝ දහම කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඒක පින්වත්නි බෞද්ධයන්ට විතරක් උරුම වෙච්ච දෙයක්ුත් නෙවෙයි. ඒක ලංකාවේ ඉන්න මිනිසුන්ට විතරක් උරුම වෙච්ච දෙයක්ුත් නෙවෙයි. ඒක පොහොසත් මිනිසුන්ට විතරක් උරුම වෙච්ච දෙයක්ුත් නෙවෙයි. මුළු ලෝකෙම එදත් අදත් හෙටත් උපදින හැම කෙනෙකුටම මුහුණ පාන්න සිදුවන ස්වභාවය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාවලට ලෝක ධර්මතාවය කියලා පෙන්වන්නේ. ඒ ලෝක ධර්මතාවයේ ඉදිරියේ නොසැලී හිටගන්න පුළුවන් නම් ඒක තමයි ශක්තිමත් ජීවිතය. මොනවද මේ අටලෝ දහම? ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක. මෙන්න මේ අෂ්ටලෝක ධර්ම ඉදිරියේ අටලෝ දහම ඉදිරියේ කම්පිත වෙන්නේ නැතුව ඔබට ඉන්න පුළුවන් නම් ඔබේ ජීවිතයේ පින්වත්නි ලස්සන ජීවිතයක් බවට පරිවර්තනය කරගන්න ඒකාන්ත වශයෙන්ම පුළුවන්කම ලැබෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. මේ අටලෝ දහම ඉදිරියේ හිත කම්පා කරගන්න එපා. හිත සැලෙන්නට ඉඩ තියන්න එපා. හිත ශක්තිමත් කරගන්න ඕන. දැන් මේ අටලෝ දහම පිළිබඳව කල්පනා කරනකොට ලාභ කියලා කියන්නේ ලැබීම. භික්ෂූන් වහන්සේ නමකට නම්
චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය මේවා ලැබෙනවා. ගිහි ඇත්තන්ට නම් විවිධ භෝගයන් ඇඳුම් පැළඳුම් ආහාර පාන ගෙවල් දොරවල් යාන වාහන මෙන්න මේ වගේ විවිධ දේවල් වස්තුන් භෝගයන් ලැබෙනවා. මෙන්න මේ Tamanට ලැබෙන දේවල් ඉදිරියේ කම්පා වෙන්න එපා. කම්පා වෙනවා නම් ඒ කෙනා අසාර්ථක ජීවිතයකටපත් වෙනවා. Tamanට ලැබෙන ලැබීම් ඉදිරියේදී කම්පා වෙනවා කියන්නේ මොකක්ද පින්වත්නි? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා තමන්ගේ ජීවිතේට යම්කිසි අලාභයක් වෙනකොට මිනිස්සු කම්පා වෙනවා දුකටපත් වෙනවා. හැබැයි මේ ලැබීම් ලැබෙනකොට කම්පා වෙනවා කියලා කියන්නේ ඒවායෙන් උඩඟු වෙනවා කියන එකයි. එතකොට කල්පනා කරන්න ඕන ලැබීම් ලැබෙනකොට උඩඟු නොවන්නටත් ඒ වගේම අලාභයන් ඇති වෙනකොට කම්පිත නොවන්නටත් උත්සාහ කරන්න ඕන. මෙතන උඩඟු වීමත් කම්පා වීමක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සමහර මිනිස්සු ඉන්නවා Tamanට විවිධ දේවල් ලැබෙනකොට ඒ ලැබෙන දේ හැමදාම එක විදියටම ලැබෙයි කියලා හිතාගෙන ඉන්නවා. මේ ලෝකයේ පින්වත්නි තනිකරම හැමදාම ලාභ ලබන්න පුළුවන් කමක් නැහැ. ව්‍යාපාර කටයුතු කරනකොට වුණත් ඒ වගේම විවිධ ක්ෂේත්‍රයන්හි ඔබ නියැලෙනව වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම ලාභම ලැබෙයි කියලා හිතන්න එපා. අලාභය උනත් තමන්ගේ ජීවිතයට මතුවෙන්න පුළුවන්. ධනාත්මකව හිතන්නට ඕන අපි ඍණ ලකුණකුත් තියනවා කියලා හොඳට දැනගෙන. ඍණ ලකුණක් නැහැයි කියලා හිතාගෙන ධනාත්මකව හිතන මිනිස්සුන්ට ඒ ඍණ ලකුණේ ඍණාත්මක දේවල් සිදු වෙනකොට දරා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ලාභ ලැබෙනවා වගේම අලාභයත් අපේ ජීවිතයට උරුමයි. ලැබෙන හැම ලැබීමක්ම කෙලවර වෙන්නේ නොලැබීමෙන්, අහිමි වීමෙන්. අහිමි වීමෙන් නවතින්නේ නැති කිසිම හිමිවීමක් නැහැ පින්වත්නි. ඔබට මේ වෙනකොට ලැබිච්ච දේවල් ඉඩකඩම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. ඔය විවිධ ලාභයන් සියල්ලම ඔබට නැති වෙලා යනවා. ඒ නිසා ඔය ලැබෙන තැන්වලදී උඩඟු වෙන්න එපා. මට හැමදාම ලැබෙනවා කියලා ඒ ලැබීම ගැන හිතලා අමුතු සිතිවිලි පහල කරගන්න එපා. ඒවායෙන් මත් වෙන්න එපා. මොකද හේතුව ඒ ලැබෙන දේවල් නොලැබී අවසන් වෙලා යන්න පුළුවන්. ඒ නිසා ලාභයේ ඉදිරියේ කම්පිත නොවන්නට, එතකොට කම්පා වෙනවා කියන්නේ මොකද්ද කියලා පෙන්නවා. උඩඟු වෙන්න එපා. අලාභයේ ඉදිරියේ දුක් වෙන්නත් එපා. මොකද ඒක තමයි ලෝකයේ ස්වභාවය. ලැබෙනවා අහිමි වෙනවා. ජීවිතේ යම් කිසි කාල සීමාවක් ලබා ගන්නවා, විවිධ දේවල් ලැබෙනවා, තව කාල සීමාවක් තියෙනවා. ඒ ලැබිච්ච දේවල් අහිමි වෙලා යනවා. බලන්නකො පින්වත්නි, තරුණ කාලය කියලා කියන්නේ ලැබෙන කාලේ. ශරීර ශක්තිය හොඳට තියෙනවා, හොඳට කන් දෙක ඇහෙනවා, හොඳට මතක හිටිනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන කාලයේ අධ්‍යාපනය ලබනවා, උපාධිය ලබනවා, විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඊළඟට රැකියාව ලබනවා, හොඳ වැටුපක් ලබනවා, විවාහ ප්‍රාප්ත වෙනකොට ස්වාමියෙක් භාර්යාවක් ලැබෙනවා, ඊට පස්සේ දරුවෝ ලැබෙනවා, ඉඩකඩම් ලබා ගන්නවා, ගෙවල් දොරවල් ලබා ගන්නවා, යාන වාහන ලබා ගන්නවා. මේ ඔක්කොම ලබා ගත්තට පස්සේ අර හිරු අවරට යන්නාසේ ජීවිතේ එක් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව පැනපු ගමන් පින්වත්නි, ඒ ලබා ගත්තු දේවල්, ලැබුණු දේවල් අහිමි වෙන්න පටන් ගන්නවා. බලන්න පින්වත්නි, වයසට යන්න අර ලබා ගත්තු දේවල් අහිමි වෙන්නේ නැද්ද? සමහරක් විට තමන් ලබාගත්තු රැකියාව තමන්ට අහිමි වෙනවා. තමන්ගේ වැටුප තමන්ට අහිමි වෙනවා. තමන්ගේ ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන තමන්ගේ දරුවන්ට බාර දීලා ඒවායෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ ශරීරයට තිබිච්ච ශක්තියට මොකද වෙන්නේ? ඒවා අහිමි වෙලා යනවා. ඒ නිසා ලාභයයි අලාභයයි ජීවිතේ
අනිවාර්යෙන්ම ඔබටත් මටත් රටටත් ලෝකයටත් ලැබෙන දේවල් හැටියට කල්පනා කරන්න ඕන. ඒවා ඉදිරියේ කිසිසේත්ම මනස වට ගන්න එපා. ඊළඟට යස අයස. යස අයස කියලා කියන්නේ පිරිවර සහිත බව සහ පිරිවර රහිත බව. යම්කිසි කාල සීමාවක් ඔබ ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක ඔබේ රූපය නිසා වෙන්න පුළුවන්. ඔබේ දක්ෂතාවය නිසා වෙන්න පුළුවන්. ඔබේ දැනුම නිසා වෙන්න පුළුවන්. ඔබ සිදු කරන වෘත්තිය අනුව වෙන්න පුළුවන්. ඔබව වට කරගෙන මිනිස්සු ඉඳී. පරිවාර සම්පත්තිය ඔබ සතුව තියේයි. ඕනෑම දෙයකට මිනිස්සු ඔබ ළඟ ඉඳී. ඒක තමයි කියන්නේ පරිවාර සම්පත්තිය කියලා. හැබැයි පින්වත්නි තමන් එක්ක මහා පිරිසක් ඉන්නවයි කියලා උඩඟු වෙන්න එපා. කිසිම වෙලාවක ඒ උඩඟුකම සාර්ථකත්වයේ පිණිස හේතු වෙන්නේ නැහැ. මොකද පින්වත්නි අද පිරිවර සහිතව ඔබ වාසය කළත් හෙට ඒ පිරිස ඔබව අත්හැරලා දාලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පිරිවර සහිත උනත් රහිත උනත් ඒවායින් කම්පා වෙන්න එපා. පිරිවර එකට එකතු වෙනකොට අප වටා පිරිවර එක්රැස් වෙනකොට අපිව වට කරගෙන මිනිස්සු ගොඩාක් ඉන්නකොට සමහර වෙලාවට වෙන්නේ මොකද්ද? අපි මත් වෙනවා, උඩඟු වෙනවා. ප්‍රසිද්ධ වෙන ගොඩක් දෙනෙකුට වෙන්නේ ඔන්න ඕකයි. උඩඟු වෙනවා. මත්වීමක් ඇති වෙනවා. අන්න එතකොට තමයි පින්වත්නි උඩඟුව නිසාම විනාශ වෙලා යන්නේ. ඒකනේ කියන්නේ බලය තියෙනකොට මොලය නැති වෙනවා කියලා. පිරිස එකතු වෙන්න බොහෝ පිරිසක් ලං වෙන්න උඩඟුකම ඇති වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් ආදරය කරන්න බොහෝ දෙනෙක් Taman සමීපයට එන්න උඩඟු වෙන්න පුළුවන්. ඒ උඩඟුකම නිසාම Tamanගේ ජීවිතයට ලොකු හානියක් සිද්ධ වෙනවා. මොකද හේතුව ඒ ජනප්‍රිය හැම කෙනෙකුටම අවසානයේදී මොකද වෙන්නේ? පිරිවර නැති වෙන මට්ටමටපත් වෙන්න වෙනවා. අපේ හැකියාව තියෙන තාක්කල් විතරයි මිනිස්සු අපිත් එක්ක ඉන්නේ. ඊට පස්සේ කිසිම වෙලාවක මිනිස්සු අපි ළඟට එන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් ස්වභාවය. බලන්නකෝ සමහර වෙලාවට අපිට දකින්නට ලැබෙනවා සමහර කලාකරුවෝ ගැන, සමහර දේශපාලඥයෝ ගැන, සමහර භික්ෂුන් වහන්සේලා පිළිබඳව සමාජයට වැඩ කරපු උදවිය, පිරිවර සහිතව හිටපු උදවිය, නැතුවම බැරුව හිටපු උදවිය පසු කාලීනව වයසට යනකොට, ලෙඩ වෙනකොට, අසනීප වෙනකොට අන්තිමේදී ඒ අය ළඟට පිරිස එන්නේ නැහැ. පිරිසට අමතක වෙලා යනවා. එක එක යුගවලදී තමන්ට ආදරය කරපු මිනිස්සු තවත් යුගවලදී තමන්ව දන්නේ නැතිව යනවා. අන්න ඒ වගේ කාල සීමාවක ඒ අහිමි වීමේ දුක දරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ හිමි වෙච්ච දාට උඩඟු නොවුණු මිනිසුන්ට විතරයි පින්වත්නි. ඒ නිසා පිරිවර තමන් වට කරගෙන ඉන්නකොට ඒ පරිවාර සම්පත්තිය ඉදිරියේ කිසිසේත්ම උඩඟු වෙන්න එපා. ඒ වගේම තමයි පිරිස නැතිව යනකොට තමන් තනි වෙනකොට ඒ තනි වෙන අවස්ථාවේදී ඒ තනිවීම ගැන හිතලා කම්පා වෙන්නත් එපා. ඒ නිසා මේ යස සහ අයස ඉදිරියේදී කම්පිත නොවුණු හදවතක් ගොඩනගන්න අපි උනන්දු විය යුතුයි. ඊළඟ කාරණාව හැටියට පෙන්වන්නේ නිന്ദා සහ ප්‍රශංසා. ලෝකේ නිന്ദා අපහාසවලට ලක් නොවන කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. නිකලස් චරිත පවා පින්වත්නි විවිධ අවස්ථාවලදී නිന്ദා අපහාසයන්ට ලක් වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේට මොනතරම් නිന്ദා කරන දේවල් සිද්ධ වුණාද? ඒවා සමාජය තුල ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න වෙනවා. සමාජයට වැඩක් කරනකොට නිന്ദා අපහාස භුක්ති විඳින්න අපි පුරුදු වෙන්න වෙනවා. එහෙම පුරුදු නැත්තම් ඒ අයට වැඩ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා හොඳට කල්පනා කළ යුතුයි මේ නිന്ദා කියන ඒවා සමාජයේ අපිට අනිවාර්යයෙන්ම මුහුණ පාන්න සිද්ධ වෙනවා. ජීවිතයේදී ඒවා අනිවාර්යයෙන්ම Taman හමුවට එනවා කියන එක ඊටාම හොඳින් මතක තියාගන්න. ඒ වගේම තමයි ප්‍රශංසාව.
තමන් කරපු හොඳ දේවල් සමාජයේ හොඳට වර්ණනා කරයි. ඒ වර්ණනා ඉදිරියේදී පවා පින්වත්නි අපි උඩඟු වෙන්න හොඳ නැහැ. තමන්ව වර්ණනා කරනකොට ඒ වර්ණනා ඉදිරියේ උඩඟු වෙනවා නම් තමන්ට නින්දා කරනකොට ඒ නින්දා ඉදිරියේ තමන්ගේ ජීවිතය පිළිබඳව අවතක්සේරු කරගෙන දුකටපත් වෙනවා නම් ඒ කියන අසාර්ථකයි. මේ පිළිබඳව හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදුවෙච්ච සිදුවීමක්. දවසක් භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩිනකොට මහා මගදී හමු වෙනවා අන්‍ය තීර්ථක නායකයෙක් සහ ඒ නායකයා අනුගමනය කරන අනුගාමිකයෙක්. ඒ කියන්නේ අන්‍යාගමික නායකයෙක් සහ ඒ මග යන අනුගාමිකයෙක්. භික්ෂූන් වහන්සේලා වැඩම කරනවා දැකලා මේ අන්‍ය තීර්ථක නායකතුමා බුදුරජාණන් වහන්සේට දොස් නගන්න පටන් ගත්තා. මේ කසාවත දකිනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමයි මේ වැඩම කරන්න කියලා දකිනකොට මොකද උනේ? මේ අන්‍ය තීර්ථකතුමා නායකතුමා බුදුරජාණන් වහන්සේට දොස් නගන්න පටන් ගත්තා. හරියට බනින්න පටන් ගත්තා. පාරේ යන ගම. ඒ වගේම තමයි ඒ නායකතුමාගේ අනුගාමිකයා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න පටන් ගත්තා. දැන් ගුරුවරයා බුදුරජාණන් වහන්සේට දොස් නගනවා බනිනවා, ගෝලයා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. මේ පිණ්ඩපාතේ වැඩම කරන භික්ෂූන් වහන්සේලාට අර ගුරුවරයා බුදුරජාණන් වහන්සේට බනිනවත් ඇහෙනවා, ගෝලයා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවත් ඇහෙනවා. මේ භික්ෂුන් වහන්සේලා ආරාම භූමියට වැඩම කළාට පස්සේ මේ ගැන කතා වුණා. බලන්නකො අපට මගදී එක් ගුරුවරයෙක් හම්බුණා. මේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේට හරියට දොස් කිව්වා. හැබැයි ගෝලයා බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළාම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේටත් මේ කතා ප්‍රවෘත්තිය පැහැදිලි කළා. බුදුහාමුදුරුවනේ අපි වඩිනකොට එක්තරා අන්‍යාගමික ගුරුවරයෙක්, අන්‍ය තීර්ථකයෙක් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට දොස් නගිමින් බනවදිමින් පැමිණිය. හැබැයි බුදුහාමුදුරුවනේ එතුමාගේ අනුගාමිකයා ගෝලයා බුදුරජාණන් වහන්සේට ගුණ ප්‍රකාශ කරමින් ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කළේ බොහොම වටින වැදගත් කාරණාවක්. අපට අදටත් වටිනවා පින්වත්නි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, යම් කිසි පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය විවේචනය කරනවා නම්, බනිනවා නම්, දොස් නගනවා නම්, යම් කිසි පුද්ගලයෙක් අවඥාවෙන් කතා කරනවා නම්, ඒ දොස් කියන පුද්ගලයා කෙරෙහි තරහව ඇති කරගන්න එපා මහණෙනි. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට බනිනවා නම්, දොස් නගනවා නම්, ඒ කෙනා ඉදිරියේ ඒ කෙනා පිළිබඳව තරහවක්, වෛරයක් ඇති කරගන්න එපා. ඒ තරහවක් ඇති කරගත්තා කියන්නේ, වෛරයක් ඇති කරගත්තා කියන්නේ අන්න අපි කම්පාවකට ලක් වෙලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව ගුණ ප්‍රකට කරනවා නම්, ගුණ කියනවා නම්, ඒ ගුණ අහනකොට ඒ ගුණයන් අහලා උඩඟු වෙන්නත් එපා මහණෙනි. එතකොට දැන් කල්පනා කරන්න ඕන, නින්දාවල් ලැබෙනකොට ඒ නින්දාවල් ඉදිරියේ කම්පා වෙන්නත් එපා. ප්‍රශංසා ලැබෙනකොට ප්‍රශංසා ඉදිරියේ උඩඟු වෙන්නත් එපා. සමහරු මේ ප්‍රශංසාවන් ඉදිරියේ උඩඟු වෙනකොට තමන්ට කරන්න ඕන දේවල් මොනවද, නොකළ යුතු දේවල් මොනවද කියලාවත් තේරෙන්නේ නැහැ. තමන්ව අගය කරන අය
සමහරක් විට ඒ අගය කරන්නේ හොඳ බලාපොරොත්තුවක්, හොඳ අරමුණක්, හොඳ පිරිසිදු සිතිවිල්ලක් ඇති කරගෙන නෙවෙයි. සමහරක් විට තමන්ගෙන් යමක් කඩා වඩා ගන්න. තමන් ඒ පිළිබඳව උඩඟු වුණොත් ඒ අයගේ අරමුණ සාර්ථක වෙනවා. ඒ නිසානේ කියන්නේ මුරුංගත්තේ තියලා වැඩ කරගන්න පුළුවන් කියලා. මේ සමාජයේ ජීවත් වෙන සමහර මිනිසුන්ව අගය කරනකොට, වර්ණනා කරනකොට, ප්‍රශංසා කරනකොට ඒ අය මුරුංගත්තේ නගිනවා. අන්න එහෙම නැග්ගට පස්සේ මොකද වෙන්නේ? අනිත් කෙනාට අවශ්‍ය දේ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ආසයි අපි ගැන හොඳ කියනවට, අපි කැමති අපේ ගුණයක් තව කෙනෙක් කතා කරනවට. හැබැයි පින්වත්නි මතක තියාගන්න, තමන්ගේ ගුණ කියනකොට, තමන් ගැන හොඳ කියනකොට තමන් හොඳටම පරිස්සම් වෙන්න ඕන. ඒ වයින් උඩඟු නොවි ඉන්න. ඒ නිසා පින්වත්නි, නින්දාවන් ජීවිතේ අපට ලැබෙනවා. ලැබුණා, ලැබෙන්නට නියමිතව තියෙනවා. ඒව ඉදිරියේ කම්පා වෙන්න එපා. ප්‍රශංසාවල් ලැබෙනවා. ඒ ප්‍රශංසා ඉදිරියේ උඩඟු වෙන්නත් එපා. ඒ වගේම තමයි සැප දුක ජීවිතයේ ගත කරනකොට කායික මානසික සැපයන් ලැබෙනවා. ඒ වගේම කායික මානසික දුක්ඛයන් ලැබෙනවා. සැප ලැබෙනකොට උඩඟු වෙන්න එපා. දුක ලැබෙනකොට කම්පා වෙන්නත් එපා. මෙන්න මේ අටලෝ දහම ඉදිරියේ ඔබට උඩඟු නොවි, කම්පිත නොවි වාසය කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතය අර්ථ සම්පන්න ජීවිතයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරන්න, ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ තමන්ට විහිළු කරන පොඩි හාමුදුරුවෝ කෙරෙහි තරහවක් ඇති කරගත්තේ නැහැ. උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක් කිසිසේත්ම අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේලාගේ ලක්ෂණය. ඒ ලක්ෂණය ඇති වෙන්නේ කෙලෙස් ප්‍රහීන කරපු නිසා. එහෙනම් කෙනෙක් හිතාවි පෘථග්ජන අපි ඒවා ඉදිරියේ කම්පා වෙනවනේ කියලා. පින්වත්නි, පෘථග්ජනයෝ ඒවා ඉදිරියේ කම්පා වෙනවා තමයි. හැබැයි පින්වත්නි, අපි කම්පා වන ප්‍රමාණය අඩු කරගන්න උත්සාහ කරන්න ඕන. රහතන් වහන්සේ නමකගේ තමයි හිතේ සම්පූර්ණයෙන්ම පිරිසිදුකම ඇති වෙන්නේ. නිකලස් කෙලස් ඇත්තේම නැහැ කියලා කියන්න පුළුවන් රහතන් වහන්සේ නමකට පමණයි. හැබැයි පින්වත්නි, පෘථග්ජනයෝ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කල්යාණ පෘථග්ජන සහ පාපකාරී පෘථග්ජන. කෙලෙස් සහිත උනත් පෞකාරයෝ ඉන්නවා. කෙලෙස් සහිත උනත් කල්යාණ ගුණ තියෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා කෙලෙස් සහිතයි තමයි කෙලෙස් සහිත කල්යාණ ගුණ ඇති මිනිස්සු බවට පත් වෙන්න ඕන. ඒ නිසා පෘථග්ජනයෝ හැටියට ලාභ අලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක ඉදිරියේ කම්පිත වෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, මේ ධර්මතා පිළිබඳව තේරුම් නොගෙන යන මිනිස්සු කම්පා වන තරමට කම්පා නොවි ඉන්න, හිත ශක්තිමත්ව පවත්ව ගන්න අපට බැරි කමක් නැහැ. ඒ නිසා හැම වෙලාවකම ඔබ හිතන්න, අදිෂ්ඨාන කරන්න, මේ අටලෝ දහමින් මං කම්පිත වෙන්නේ නැහැ. මේ හිමිදිරි පාන්දර ඔබේ ජීවිතයට මේ දහම් පණිවිඩය ගෙන එන්නේ. සේලෝ යතහ ඒක ඝනෝ, ඒක ඝන පර්වතයක්, වාතේන න සමීරති, වාතය සතර දිශාවෙන් හමා ආවත් හොලවන්න පෙරලන්න පුළුවන් කමක් නැහැ. ආන්න ඒ වගේ ඒවං නිന്ദා ප්‍රශංසාසු, නිന്ദා ප්‍රශංසා විතරක් නෙවෙයි, අටලෝ දහම ඉදිරියේදී න සමිජ්ජන්ති පණ්ඩිතා, පණ්ඩිත උතුමෙක් කම්පිත වෙන්නේ නැහැ. ඒ වගේ පණ්ඩිත ගති ලක්ෂණ, උතුම් ගති ලක්ෂණ ප්‍රගුණ කරගන්න උනන්දු වෙන්න. ඒ සඳහා හිරු රූප වාහිනිය ඔස්සේ දිනපතා උදෑසන විහිදුවා හරින සමාජ සංගායනා ධර්ම දේශනාවේ අද මේ උතුම් ධර්ම දේශනාව ඔබට මහෝපකාරී වේවා. මේ උතුම් ධර්ම දේශනාවෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බල මහිමෙන් රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවනට, ජාතික වීරයන්ට, යුද බිමේ මියගිය වීරෝදා රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා මියගිය යම්තා පිරිස් වෙතොත් ඒ හැමෝටම උතුම් ධර්ම අවබෝධය පිණිස වේවා.
ඔබ නමින් මියගිය යම්තාක් දෙමාපිය ඥාති හිතයිසින් වෙතොත් ඒ අයට ධර්ම අවබෝධය පිණිසම වේවා. ඒ වගේම දෙවියෝ මෙපින් අනුමෝදන්ව රට කරව නැත්තන්ට වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, ඒ වගේම දිනපතා සමාජ සංගායනා ධර්මදේශනා මාලාව ඔබ වෙතට හිමිදිරි පාන්දර ගෙන එන හිරු මාධ්‍යජාලයේ සභාපතිතුමන් ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටමත්, ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් දෙවියන්ගේ රැකවරණින් කායික සුවය, මානසික සුවය වේවා. අසනීප තත්ත්වවලට පත්වෙච්ච ඇත්තන්ටත් ඉක්මන් සුවය ලැබේවා. අවසන ඔබ අප සියලු දෙනාටම මේ සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස මේ උතුම් ධර්ම දේශනාව හේතු වේවා, වාසනාව වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා